දැන් අපි මම හිතනවා ඔයගොල්ලෝ මම දාපු වීඩියෝස් ටික බලන්න නැති කියලා. මොකද මේ අර සමහර මේ පන්තියේදී කවර් කරපු නැති සමහර ඒවා මම වීඩියෝ එකකින් දාලා තියෙනවා. අපි බලමු මම මේ වීඩියෝ එකකින් දැම්මට මම ඒවා අපි පාස් පේපර් සනමන කරනකොට මම ඒවා නැවත මතක් කරන්නම්. මේ බලපු නැති අය නැවත ඒවා බලන්න. දැන් අපි දැනට ඉගෙනගෙන තියෙන කාල රටාවන් කීපයක් අපි බලමු ඒවා මොනවද කියලා. පළවෙනි එක තමයි අපි ඉගෙන ගත්තේ simple present tense. හොඳට බලා ගන්න මේක. දෙවෙනි එක අපි ඉගෙන ගත්තා simple past. හතරවෙනි එක simple, තුන්වෙනි එක simple future tense. හොඳට බලා ගන්න. ඊළඟ එක present continuous. Was it past continuous? Future continuous ඊළඟට. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මම මේ පාඩම පන්තිත් කරා නම් මම එක වීඩියෝ එකකිනුත් දාලා තිනවා ඒ කාල ප්‍රභේද තුනම මම හිතනවා ඒක ඔයගොල්ලෝ නැවතත් බලන්න ඇති කියලා. present perfect has have සමග past participle අවස්ථාව දාන්නේ. I have been, I have studied, she has studied, they have studied. අන්න ඒ වගේ අපි has have සමග past participle දාන එක present perfect අවස්ථා හැටියට has have had කිරීමෙන් past perfect උත් අපි හදාගත්තා. ඊට පස්සේ have ඉස්සරහා අපි will දාලා අපි ඒක අනාගත කාලයට හැරෙව්වා. මම හිතන්නේ ඔයගොල්ලෝ වීඩියෝස් බලන්නේ නැති. දැන් අපි මේ වාක්‍ය රටා 9ක් ඉගෙනගෙන තියෙනවා. කර්තෘකාරක වාක්‍ය රටාවට සම්බන්ධයෙන්. හොඳට බලා ගන්න simple present tense කියන්නේ කර්තෘ ක්‍රියාව ඉදිරි කොටස. මේ සදාතනික සත්‍යයක් දිනපතා සිරිත් පරිදි පුරුද්දක් හැටියට කරන දේවල් අපි සරල වර්තමාන කාලේ ඉගෙන ගත්තා. මම දිනපතා පාසල් යනවා. අපි සෑම අවුරුද්දකම අධ්‍යාපන චාරිකාවක් යනවා. හරි. අපේ තාත්තා හැමදාම වැඩට යනවා. අන්න ඒ වගේ දේවල් මේ කාල ප්‍රභේදයෙන් තමයි කියන්නේ කියන එක මම ඔයගොල්ලන්ට දැනටමත් කියලා දීලා තියෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. දෙවෙනි එක එහි අතීතයේ යමක් වුණා. ඊයේ පෙරේදා ගිය අවුරුද්දේ ගිය සුමානේ සති දෙකකට කලින් පසුගිය පැයේදී මම හිතන්නේ ඔයගොල්ලන්ට මතකයි මම ඒක උගන්වලා තියෙනවා. ගොඩක් කල් නැහැ. නමුත් මාසයකමාරකට කලින් මේව උගන්වලා තියෙනවා. simple future කියලා කියන්නේ මම හෙට පාසල් යාවි. මම ඊළඟ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙවි. අන්න ඒ වගේ අනාගත කාලයේදී අපි සඳහන් කරන වාක්‍ය රටාව තමයි සරල අනාගත කාලයෙන් අපි කියවේ. ඒ කියන්නේ මේවා අපි වෙන් කරලා හඳුනාගත්තේ කාලවාචී පදවලින් මේ everyday, daily, yearly, annually, every hour, every week, likewise. past tense වල ඊයේ, පෙරේදා, ගිය සුමානේ, ගිය අවුරුද්දේ අවුරුදු 10කට කලින්, දශකයකට කලින්, අවුරුදු 100කට කලින් අන්න ඒ වගේ අතීත කාලවාචී පද අපි දාලා අපි අතීත කාලේ වාක්‍ය නිර්මාණය කරා. හෙට, අනිද්දා, ඉන් අනිද්දා, ඊළඟ අවුරුද්දේ ඉදිරි පැය කීපය තුල අන්න ඒ වගේ දේවල් අනාගත කාලෙන් කියන්න පුළුවන් කෙනෙක් ඉගෙන ගත්තා. continuous කියන එකෙන් අපි අදහස් කරේ මේ දැන් වෙමින් පවතින දෙයක්. මම දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. අපි මේ වෙලාවේ කරගෙන ඉන්නවා. හරි මේ වෙලාවේ වහිනවා. මම ඒ වාක්‍ය හදන්න කියලා දීලා නැහැ තව. ඒක වෙනම ක්‍රමයකට හදන්නේ. නමුත් ඒකත් continuousව තමයි. මම ඒක පස්සේ කියලා දෙනවා. ඒක කර්තෘ කෙනෙක් නැහැ. ඒ නිසා අපි it කර්තෘ හැටියට පාවිච්චි කරලා it is raining කියලා කියන්නේ. මොකද වැස්ස වස්සවන්නේ කවුද කියලා දන්නේ නැහැ. මේ වෙලාවට අපි it is raining කියනවා. හරි? past continuous වලනේ එසේ කරමින් සිටියා. මම ඊයේ ඔයා අපි ගෙදරට කෝල් කරන වෙලාවේ මම නිදාගෙනමින් හිටියේ.
මතකද අපි මේ වගේ වාක්‍ය හැදුවා මම හිතන්නේ ඔයගොල්ලන්ට මතකයි ඒවා හරි ඒ නිසා මම ඒවා පැහැදිලි කරන්න යන්නේ නැහැ ඊට පස්සේ future perfect I mean future continuous වලින් කියන්නේ ඔයා හෙට මේ වෙලාවට කතා කරනකොට අපි අනුරාධපුරේ බලා පිටත් වෙමින් සිටීවි. අන්න ඒ වගේ වාක්‍ය. මතකද මම ඒවා පැහැදිලි කරා. මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒවා මතකයි. හරි? ඔයගොල්ලෝ පොතේ ඒ වාක්‍ය ගොඩක් ලිව්වා. ඒ නිසා ඒකේ දැනුම ප්‍රමාණවත්. මම මේ simple present tense ලියන්නේ මෙහෙමයි. ඔන්න බලන්න. කර්තෘ සමග අපි go හරි goes හරි. හරි? ඒ කර්තෘ ඒක වචන නම් අපි s શબ્දයක් දානවා කියලා දන්නවා. අතීත කාලයේදී ඒක went වුණා. අනාගත කාලයේදී ඒක will go වුණා. මම ඒක පාඩ කරන්න පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ මතක් වෙන්නයි මම කරන්නේ. ක්‍රියාපදේ පිහිටන්නේ මෙන්න මේ විදිහටයි. මේ බලන්න. go කියන එකේ අතීත කාලය went වුණා. අනාගත කාලයේ will සමග ක්‍රියාවේ බිහි වුණ අවස්ථාව ආයෙත්. හරි? බලන්න. බලා ගන්න. මට ඕනේ මේ ක්‍රියාපදේ හැදෙන හැටි කියන්න විතරයි. මේවා කර්තෘකාරක වාක්‍ය රටාවන් active voice කියන්නේ හේතුව තමයි කර්තෘ ක්‍රියාව කරන පුද්ගලයා හෝ දෙය මුලට දාලා ක්‍රියාව ලියනවා නම් අපි කියනවා ඒක කර්තෘකාරක වාක්‍යයක් කියලා. අපි කර්තෘකාරක වාක්‍ය රටාවන් තමයි මේ ඉගෙනගෙන යන්නේ. 9ක් දැන් අපි ඉගෙනගෙන තියෙනවා. මම කිව්වා 12ක් තියෙනවා කියලා. කියන්නේ අද පාඩමේදී මම ඉතුරු තුන ඉවර කරනවා. එතකොට 12යි. එතකොට කර්තෘකාරක වාක්‍ය රටා 12 ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන කර්මකාරක වාක්‍ය රටා 8ක්. එතකොට 20 අපි ඉගෙනගෙන ඉවරයි. ඒක ග්‍රැමර් වලින් සෑහෙන ප්‍රමාණයක් ඔයගොල්ලෝගේ විභාගයට අවශ්‍ය දේවල් ඉවර කරනවා මම මේ මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා. ඊපස්සේ අපි දෙසැම්බර් මාසෙ තවත් වැඩ චුට්ටක් තියෙනවා අපිට කරන්න. ඔයගොල්ලෝට අතිරේක ව්‍යාකරණ නීති කීපයක් කියලා දෙන්න. ඒක කියලා දීපුවම අපි ජනවාරි මාසෙ උල්සුමාන ඉඳලා පේපර්ස් කරන්න පටන් ගන්නවා. අපි අවුරුදු 10ක පේපර්ස් මේ විදිහට ඩිස්කස් කරනවා. ඒක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක. මම ඔයගොල්ලන්ට ඒක කියලා තියෙනවා. හරි. continuous වෙනකොට is am are සමග go කියන ක්‍රියාපදයට ing ආවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේකත් මතකයි නේ? කර්තෘට අනුව is the am the are the කියලා be ක්‍රියාපදයේ අවස්ථාව තෝරගත්තා. I සමග am උත් ඒක වචන කර්තෘන් සමග is උත් බහුවචන කර්තෘන් සමග ඒ වගේම you සමගත් are කියන be ක්‍රියාපදයේ අවස්ථාව යොදාගෙන අපි ක්‍රියාපද මම මේ go කියන ක්‍රියාපදේ තෝරගත්තේ නිකන් ඈ. ඒ කියන්නේ ඕනම ක්‍රියාපදයක් මෙහෙම දාන්න පුළුවන්. නමුත් මම මේ අර පැහැදිලි කිරි ඔයගොල්ලෝගේ දැනුම මතක් කිරීම සඳහා තමයි මේ go කියන ක්‍රියාපදය. දැක්කද? එතන go goes වෙන්නත් පුළුවන්. ඒක වචන නම් goes නම් බහුවචන නම් go වෙනවා. ඒකේ අතීතයේ went, will go. continuous අවස්ථාවේ is the am the are සමග ක්‍රියාපදේ බිහි වුණ අවස්ථාවයකට ing. ඊට පස්සේ was were වුණා. මතකද? was were සමග ක්‍රියාපදේ බිහි වුණ අවස්ථාවකට ing. past continuous වෙමින් කරමින් සිටියා වෙමින් තිබුණා අන්න ඒ වගේ දෙයක්. future එකේදී උනේ will සමග be ක්‍රියාපදේ බිහි වුණ අවස්ථාවයකට ing. මෙවන් will be going. මේ මම කිව්ව ඔයගොල්ලන්ට මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔයගොල්ලන්ට මතකයි. නමුත් මම තව පාරක් එක කියන්නම්. මෙන්න බලා ගන්න. is am are කියන්නේ be ක්‍රියාපදයේ අවස්ථා කියලා මම කිව්වනේ. was were කියන්නේ be ක්‍රියාපදයේ අවස්ථා. නමුත් අනාගත කාලයට අදාළව be ක්‍රියාපදයට කිසිම ස්වරූපයක් නැහැ. ඒ නිසා අපි will කියන ක්‍රියාපදය will කියන උපකාරක පදේ යොදා ගනිමින් ක්‍රියාවේ අනාගත ස්වරූපේ ලබා ගන්නවා. නම් will ට පස්සේ අපි ක්‍රියාවක බිහි වුණ අවස්ථාවේ ලිවිය යුතුම නිසා අපි is am වත් was were වත් ලියන්නේ. ඒ නිසා තමයි be කියන මේ උපකාරක ක්‍රියාපදේ මේ උප අවස්ථා නැතුව be කියන ක්‍රියාපදේ බිහි වුණ අවස්ථාවම අපි දාලා තියෙන්නේ. will am going කියන්න බෑ. broken english වැරදි. මොකද will ට පස්සේ අපි ලියන්න ඕනේ ක්‍රියාපදේ බිහි වුණ අවස්ථාවමයි. ඒක නිසා තමයි is am ආවත් was were වත් භාවිත නොකර මේ be ක්‍රියාපදය ප්‍රධාන ක්‍රියාපදයේ හැටියට මෙතන පාවිච්චි කරලා තියෙන්නේ will ට පස්සේ. හරි? ඊට පස්සේ දෙවෙනි ක්‍රියාපදේ අතරම going කියලා කියන්නේ ක්‍රියාපදයකට ing දාලා. හරි? be කියන්නේ මේ වෙලාවේ මෙන්න මේ වෙමින් සිටියා මේ going කියන්නේ යමින් සිටීවි. we කියන්නේ අනාගත කාලේ will වලින් හැරෙනවා. යමින් සිටියා කියන එක be වලින් හැදෙනවා.
ඒක තමයි එතන වෙන්නේ. හරි. හත්වෙනි එක තමයි has have සමග has or have සමග ක්‍රියාපදේ past participle අවස්ථාව. මෙතන go නම් gone වුණා. මම හිතන්නේ ඔයගොල්ලන්ට මතකයි ඒක නේද? මම ඒක past participle කියලා ලියන්නේ නැතුව මම gone ම ලියන්නම් ඈ. එතකොට ඔයගොල්ලන්ට ලේසියිනේ. හරි. මේ has have gone. has the have ද කියලා තීරණය කරන්නේ කවුද? කර්තෘ. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා කර්තෘ ඒක වචන නම් has උත් බහු වචන නම් have උත් පාවිච්චි කරලා go කියන ක්‍රියාපදේ past participle අවස්ථාව gone කරනවා. හරි. ඔන්න බලන්න. the has have had වෙලා gone වුණා. මේ විදිහට තමයි අතීතයේදී හැදුනේ. ඒක වීඩියෝ එකේ මම කරලා තියෙනවා බලන්න ඒක. හරි? මේ ඊට පස්සේ අපි already මේ has have සමග gone කියන්නේ ගිහින් තියනවා. ඔයගොල්ලෝ දන්නවා මේ gone කියන ක්‍රියාපදේ සහ been කියන අවස්ථාව මම පාවිච්චි කරන හැටි මම වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. gone කියන්නේ මේ වෙලාවේ එහි ගිහිල්ලා තියෙන්න ඕනේ. he has gone abroad. ඒ කියන්නේ මේ වෙලාවේ ඔහු ලංකාවේ නැහැ. right? දැන් මම අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා කියලා එකකින් අදහස් කරන්නේ මම ගිහිල්ලා අතීතයේ දැන් මම ඇවිල්ලා ඉන්නේ. මම දැන් ඇවිල්ලා කියන I have been to අනුරාධපුර. ඔයගොල්ලෝ ඒක දන්නවා දැන්. had කියන්නේ අපි ඊට පස්සේ මේ සමා වෙන්න අපි ඊට පස්සේ මේ has have සමග මේ gone හෝ any past participle form of the verb කියන අවස්ථාවෙන් අපි already දැනටමත් කියන වචනේ පාවිච්චි කරලා ලස්සන වාක්‍ය රටා නිර්මාණය කරලා ඔයගොල්ලෝට මතක ඇති. නැවතත් මේ වීඩියෝ එක බලන්න ඔයගොල්ලෝගේ දැනුම අලුත් කරගන්න. මම ඔයගොල්ලෝ වෙනුවෙන් පමණයි ඒක YouTube එකට දාලා තියෙන්නේ. හරි? past perfect එකේ had gone කියන්නේ ගිහින් තිබුණා. මම උදාහරණයක් පාවිච්චි කරා වීඩියෝ එකේදී ඔයගොල්ලෝට මතක ඇති මම කිව්වා ඔයගොල්ලෝ දැන් කොහේ හරි නගරයක දුම්දීපලකට යනවා ඔයගොල්ලෝගේ නෑදෑ වෙන කවුරු හරි හම්බෙන්න. එයත් පොරොන්දු වෙනවා එතෙන්ට එනවා කියලා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉස්සරහට ඇවිල්ලා අපි හම්බෙමු කියලා කියනවා. හරි. ඔයගොල්ලොත් යනවා. ඒගොල්ලොත් එනවා එහෙන්. ඔයගොල්ලෝ යනකොටම ඒගොල්ලෝ යනකොටත් ඒගොල්ලෝ ඇවිල්ලා එතන ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ ගෙදර ඇවිල්ලා කියනවා ඒගොල්ලෝ අපි යන්න කලින් ඇවිල්ලා තිබුණා. තියනවා නෙමෙයි මේ had තිබුණා. they had come. ඕන් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ already කියන පදය අතීත අවස්ථාවේදී අනාගත ස්වරූපයෙන් අනාගත නෙවෙයි වර්තමාන ස්වරූපයේදී අපි හඳුනාගත්තේ ඒ වන විටත් දැනටමත් කියන එක ඒක අතීතයේදී ඒ වන විටත් කියනවා කියලා වෙනස් වෙනවා කියලා මම කිව්වා. they had already arrived. or they had already come. ඕන් ඒ වන විටත් ඇවිල්ලා තිබුණා. අපි එතෙන්ට යන විටත් ඒ වන විටත් ඕන් මෙහි ඇවිල්ලා හිටියා කියන ලස්සන වාක්‍ය රටාව අපි නිර්මාණය කරා. කරුණා කරලා මෙතන ඉන්න කවුරු හරි මේ වීඩියෝස් බැලුවේ නැත්නම් හැකි ඉක්මනින් ඒවා නරඹන්න. හරි? ඊට පස්සේ will have සමග past participle දැම්ම අනාගත කාලෙදී මේ will ට පස්සේ මේ auxiliary එකේ බිහි වුණ අවස්ථාව මේ has කියන්නේ ඒක වචන නන්නේ. has have වෙනස් වෙන්නේ නැහැ. have තමයි will ට පස්සේ දාන්නේ. have තමයි බිහි වුණ අවස්ථාව. එහෙනම් will have gone කියලා අපි අනාගත කාලේ අනාගත future perfect tense ලියනවා. future perfect tense හැටියට අපි මේ වාක්‍ය රටාව නිර්මාණය කරා. හරි? will have gone කියන්නේ ගිහින් තියේවි. මෙතන ගිහින් තියනවා, ගිහින් තිබ්බා, ගිහින් තියේවි කියන තේරුම තමයි දෙන්නේ. නැවතත් මම කියනවා මේ කාල රටා 9ටම අදාළ පාඩම් මම YouTube එකට දාලා තියෙනවා. කරුණාකරලා දන්නේ නැති කෙනෙක් තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් නැවතත් ඒව බලලා මගෙන් අහන්න තේරුම් නැත්තම්. හරි? දැන් ඔන්න අපි 9ක් ඉවරයි. දැන් ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ 10 වෙනි කාල ප්‍රභේදයේ ඉඳලා තව 3ක් තියෙනවා 10 11 12 හැටියට. ඒ තුනම මම අද ඉවර කරනවා. එතකොට ඔයගොල්ලෝ කර්තෘකාරක වාක්‍ය රටාවන් සියල්ලම ඉගෙනගෙන ඉවරයි. හරි? අදින් පස්සේ ඊට පස්සේ අපි තව පන්තියක් දාමු අපි දැන් අද බදාදා නේද? අද බදාදා නෑ අද අඟහරුවාදා. අපි බ්‍රහස්පතින්දාට තව පන්තියක් දාමු. දාලා අපි පැසිව් වොයිස් ඉගෙන ගමු. පටන් ගමු ඉගෙන ගන්න. පැසිව් වොයිස් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කියලා කියන්නේ ඔයගොල්ලන්ට ඉංග්‍රීසි පේපර් එකට එන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න ඔයගොල්ලන්ට ශක්තිය ලැබෙනවා. හරි? එතන තමයි මම මේ අරන් යන්නේ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ට පැසිව් වොයිස් බැරුව ඇති. ඒ නිසා තමයි ඔයගොල්ලන්ට ඉංග්‍රීසි බැරුව බෑ කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ඒතර ඉංග්‍රීසි පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා, මම දන්නේ නැති අයත් ඉන්නවා.
පුළුවන් ද බැයිද කියලා කමක් නැහැ. අපි ඔක්කොම ඉගෙන ගමු. දන්නාත් නැවත ඉගෙන ගන්න බැරිය දැන් ඉගෙන ගන්න. එච්චරයි. ඉගෙන ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. එහෙනම් අපේ 10 වෙනි කාල ප්‍රභේදය තමයි මෙන්න බලන්න present perfect continuous. present perfect continuous කියන වාක්‍ය රටාව තමයි අපේ 10 වන කාල රටාව. මේක ටිකක් වැදගත්. මෙතන ඉන්නවා නම් මට විනාඩියක් දෙන්න, තප්පරයක් දෙන්න. ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝගේ මෙතන ඉන්නවා නම් මේ පාර විභාග කරන 11 වසර අය ඊට ඉහළ විභාගයක් A level හරි ලියන හරි කවුරු හරි ඉන්නවනම් ඔයගොල්ලෝ ගන්න පාස් පේපර්ස් පොතේ අතර මේක O level පේපර් එකක් මම මේ කියන්නේ අනේක මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් පෙන්වන්න ඕනේ මොකද ඒ වගේ ඒව විභාගයට අහලා තියෙනවා කියන එක තමයි මට මෙතන පෙන්වන්න අවශ්‍ය වෙන්නේ. අපි නිසා ඒක බලලම මේ වැඩේ පටන් ගමු. හරි? ඔහොම ඉන්න මම කියන්නම්. අපිට මම මේ පේපර් එක හොයනවා. ඔහොම ඉන්න. මොකද මම ඒක පැහැදිලි කරලා මේක පෙන්වනකොට මේක පෙන්නලා අපි පාඩමට යනකොට ඔයගොල්ලෝ දන්නවනේ මේකේ අවශ්‍යතාවය. ඔහොම ඉන්න. හරි. ඔන්න මට හම්බුණා. ඇත්තටම ටෙස්ට් 12 කියන එක මේ ප්‍රශ්න පත්‍රය 2019 විභාගයේ 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ටෙස්ට් 12 කියන එක. ටෙස්ට් 12 කියන එකට යන්න. මම හිතනවා මෙතන මේ පාර අපොස සාමාන්‍ය පෙළ ලියන අයට මම කියලා දෙනවා ප්‍රශ්න පත්‍ර පොත ගන්න කියලා. ශශිත අනිතු ශමින්දු අශානි මම හිතන්නේ ඒගොල්ලෝ 11 වසර අය. ඒගොල්ලෝගේ ප්‍රශ්න පත්‍ර පොතේ 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ 12 වෙනි ප්‍රශ්නය ටෙස්ට් 12 කියන එක පොඩ්ඩක් ගන්න. ඔන්න බලා ගන්න හොඳ දරුවෝ වගේ. ඔන්න මම කියවනවා complete the following passage using the most appropriate form of the verb. Form of the verb කියන එකට underline කරගන්න. Form of the verb කියන්නේ ක්‍රියාවේ ස්වරූපය. බිහි වුණු අවස්ථාව, continuous අවස්ථාව, perfect අවස්ථාව, ඒ මොන ක්‍රියාපදයේද අදාළ වෙන්නේ කොයි විදිහටද අපි මේ වාක්‍ය ලියන්නේ කියන එක තමයි මෙතන ටෙස්ට් කරන්නේ. ඔන්න බලන්න මම මේ පේපර් එක ආයෙ කරනවා. නමුත් අපි මෙතන පොඩ්ඩක් චුට්ටක් බලමු මේක. Verb given within brackets. The first one is done for you. Is done කියලා කියන්නේ passive voice වාක්‍යයක්. අපි ඊළඟ සුමානයක ඉගෙන ගන්නවා ඈ. එතකොට ඔයගොල්ලන්ට මේ වාක්‍යයක් තේරෙයි. හරි. ඔන්න බලන්න. මම කියවනවා. හොඳට අහගන්න. Ramesh is a businessman. He often දැක්කද often කියලා එන්නේ කොයි අවස්ථාවේද? සරල වර්තමාන කාල අවස්ථාවේදී කියලා මම ඔයගොල්ලන්ට දැනටමත් උගන්වලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා he කියන්නේ ඒක වචන කර්තෘ often කියලා කියන්නේ නිතර දෙවේලේ කියලා කියන වචනේ මම දැක්කද කර්තෘයි ක්‍රියාවයි අතරට often දාලා තියෙනවා. travel කියන ක්‍රියාපදේ travels වෙලා තියෙන්නේ he කියන ඒක වචන කර්තෘ විදිහට දැක්කද ඒක විභාග දෙපාර්තමේන්තුව ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න උත්තරේ ලියලා දීලා තියෙනවා එතන. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මම මේවා උගන්වලා තියෙනවා. abroad travels abroad කියලා කියනකොට to දාන්නේ නැහැ abroad කියලා කියනකොට කියලා මම කියලා දුන්නා දැන් මේවා මෙන්න ඔප්පු වෙනවා. on business trips, on educational trips, on an education trip එකක් වගේ යනකොට on කියන නිපාතේ පාවිච්චි කරන්න කිව්වා ඒක ඔයගොල්ලන්ට දැන් පේන්න ඕන මෙතන. හරි?
ඔන්න බලන්න last month ඒ කියන්නේ මොකද්ද මං කිව්වා කාලවාචී පද මුලට දානවා නම් කමාවකින් ඉවර කරලා තමයි වාක්‍ය පටන් ගන්නෙ. එහෙම නැත්නම් කාලවාචී පද අගට දානවා කියලා. දැන් මෙතන කාලවාචී full stop එකට පස්සේ last week කියන එක මෙන්න කමාවකින් ඉවරලා දෙනවා. last week නම් ඔයගොල්ලෝ හොඳටම දන්නවා කාලවාචී පදේ අතීතයි. එහෙනම් ඊට පස්සේ go කියන ක්‍රියාව when වෙන්න ඕන කියන එක දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. තේරුණාද? ඔන්න බලන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ දැන් මගෙන් අහන්න මම ඉන්න පොඩ්ඩක් මොන හරි තියෙනවා නම් කියන්න දැන් අතන travels වුණා he often travels of ඒ නිතරම ඔහු විදේශ සංචාරවල නිරත වෙනවා කියලා තමයි කියන්නේ කලින් දැන් දෙවෙනියට last month ගිය මාසේ he go නෙවෙයි went වෙන්න එපා last month මේ කාලවාචී පදේ තියෙනවා දැක්කද on a trip again to Paris in France on a full stop තිබ්බා during the tour he stayed and he නැවතුණා stay කියන එකේ අතීතේ තමයි stayed at Shangri-La Hotel in Paris previously කියලා කියන්නේ කලින් previously කියලා කියන්නේ කලින් ලියා ගන්න එක underline කරලා previously කියන්නේ කලින් නේ this month කියන්නේ මේ මාසේ previous month කියන්නේ පසුගිය මාසේ previous year කියන්නේ පසුගිය අවුරුද්දේ previous lesson කියලා කියන්නේ මේ පසුගිය පාඩම previous week previous lesson right ඒ වගේ තේරුමක් තමයි previous කියන එකෙන් දෙන්නේ he previously ඒ කියන්නේ කලින් ඔන්න බලන්න දැන් කලින් කරපු දෙයක් ගැන වර්තමානයේ කතා කරනවා නම් මම කිව්වා present perfect ඔහු කලින් නැවතිලා ඉඳලා තියෙනවා at the same hotel එහෙනම් he has stayed වෙන්න ඕන has ඇයි දැන් මේ has he කියන්නේ ඒක වචනයි stay කියන ක්‍රියාපදේ past participle of ඒ කියන්නේ ඔහු අතීතයේ මේ හෝටලේ නැවතිලා ඉඳලා තියෙනවා කියන එක තමයි at the same hotel at least 3 times ඒ කියන්නේ පහුගිය වතාවන් 3කදීවත් අඩුම තරමේ at least කියලා කියන්නේ අඩුම තරමින් underline කරන්න at least කියන එක at least කියන්නේ අඩුම තරමින් ඉන්නකො මම මේ පේපර් එක ස්ක්‍රීන් එකට ගන්නම් මොකද මෙතන පේපර්ස් නැතිවත් ඉන්න පුළුවන් ඔය මෙතන A level ලියන කෙනෙකුත් ඉන්නවා මම එයාටත් මේක වැදගත් මම ඒ නිසා තමයි එයාට මේ ජොයින් වෙන්න කියලා කිව්වේ මම ඉන්න පොඩ්ඩක් මම මේ පේපර් එක ගන්නම් ඒකලා අපි මේ පේපර් එකේ මම පෙන්නන්න එතකොට ලේසි මම හිතන්නේ වෙන දෙයක් ඉන්න මම ඒක ඩවුන්ලෝඩ් මේ පේපර් එක ලෝඩ් කරගන්නකම් ස්ක්‍රීන් එකට අපරයක් රැඳිලා ඉන්න මොකද මේ ඔය තමයි විභාග ප්‍රශ්න දැක්කද මම උගන්වපු ටෙන්සස් 9 ලකුණු 9ක් මෙතන ඔයගොල්ලෝ මාව ෆලෝ කරොත් ඔයගොල්ලෝට විභාගේ පාස් වෙන්න පුළුවන් කියලා ඔප්පු කරන්නයි මම යන්නේ දැන් කොමින්න හොඳට අවධානයෙන් ඉන්න වෙන වැඩ කරන්න එපා මේ වෙලාවේ ඔන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා හරි මම යනවා ඔන්න පේපර් එකේ පල්ලෙහාට දැන් මෙන්න මෙන්න මේ ප්‍රශ්නේ තමයි මම ඔය කතා කර ඉන්නේ. හරි? ඔන්න බලා ගන්න මේ Ramesh is a businessman he often මේ often කියන වචනෙන් ඔයගොල්ලන්ට එකක් පැහැදිලි ඒක සරල වර්තමාන කාලේ වාක්‍යයක් කියලා. එහෙනම් කතෘ ඒකවචන අවස්ථාවේදී travel කියන ක්‍රියාපදේ තියන්න ඕනේ s ශබ්දයක් එක travels කියලා. ඔක තමයි මම මේ පේනවාද? often කියන වචනෙන් අල්ලගත්තේ මම මේ ඊට පස්සේ මේ last month කියන්නේ
පහුගිය මාසේ එහෙනම් go කියන ක්‍රියාපදේ මෙතෙන් එන අවස්ථාව තමයි මේ අතීත ස්වරූපය went. ඔක තමයි මම කියන්නේ. හරි? On a trip to Paris in France. During the tour, he stayed at Shangri-La Hotel in Paris. ඔන්න එතකොට ඒකත් අතීතයේ එතනින් ඉවරයි. දැන් full stop එකට previously කලින් ඔන්න කලින් වෙච්ච කරලා තියෙන දෙයක් ගැන කියන අවස්ථාවක් මේක. එහෙනම් he has stayed වෙන්න ඕන මෙතන. At the same hotel at least 3 times. ඒ කියන්නේ පහුගිය වතා 3කදීවත් අඩුම තරමින් ඔහු මේ හෝටලේ නැවතිලා තියෙනවා කියන අර්ථය තමයි එතන තියෙන්නේ. දැන් ඔයගොල්ලොන්ට මේක පැහැදිලි. හරි? On the last day of the trip, he went to see the Eiffel Tower. මේ බලන්න. On the last day, ඒ කියන්නේ trip එකේ අන්තිම දවස් he went මේ බලන්න සරල අතීතය. To see ක්‍රියාපද දෙකේ වාක්‍යයක්. මේවා හැම දැන් දන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ බලන්න. ඔහු ගියා to සමග දෙවන ක්‍රියාවේ බිහුණ අවස්ථාව the Eiffel Tower. He went to see the Eiffel Tower. Eiffel Tower කියන්නේ Eiffel කුළුණට Eiffel කුළුණ ලෝකෙටම තියෙන එක නිසා මෙන්න ද දාලා තියෙනවා the Eiffel Tower. හරි? එතකොට මෙන්න full stop. It is කියලා පටන් ගන්නෙ ඒක කියලා කියන එක it is a special monument. Monument කියලා කියන්නේ ස්මාරකයක්. ඒක විශේෂ ස්මාරකයක්. එහෙම නැත්නම් විශේෂ වස්තුවක් කියලා කියන එක. හරි? මේවා මේ ක්‍රියාපදේ ඔයගොල්ලෝට දාන්න තාම බෑ. මේ මොනියුමන්ට් එක ඉදිකරේ කවුද කියලා මෙතන කියලා නැහැ. ඒ නිසා මේක කත්තුකාරක වාක්‍යයක් නෙවෙයි. ඒ නිසා මේක ඔයගොල්ලන්ට දැම්ම කියන්න බෑ. ඒ නිසා මම ඔයගොල්ලන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඒක අමතක කරන්න. නමුත් මේ තව සුමාන දෙකක් යනකොට ඔයගොල්ලෝ මේකටත් උත්තරේ ලියනවා. හරි? දැනට ලකුණු අරන් තියනවා ඔයගොල්ලෝ 1යි 2ක්. හරි? Celebrate the centennial of the French Revolution. Revolution කියලා කියන්නේ මේ වචනේ දන්නේ නැත්නම් ලියා ගන්න විප්ලවයට. French Revolution කියන්නේ ප්‍රංශ විප්ලවය. French Revolution කියන්නේ ප්‍රංශ විප්ලවයට. Industrial Revolution කියන්නේ කාර්මික විප්ලවයට. Revolution කියන්නේ විප්ලවයට. හරි? හරි. When he arrived there මේක දාන්නත් බෑ මේ ක්‍රියාපදේ මේකත් passive voice මම තාම කියලා දීලා නැහැ. By one of his school friends Nalin who lives in Paris. මෙන්න බලන්න මෙන්න මම අද උගන්වන්නට යන වාක්‍ය රටාව මම මේ highlight කරන්නේ. දැන් බලන්න ඔහුට ප්‍රංශයේදී යාළුවෙක් හම්බෙනවා. මොන බලන්න මම මේ ටික ඔක්කොම මේ ඔක්කොම අයින් කරලා මෙන්න මේක තමයි අද මගේ වාක්‍ය රටාව. මම මේගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න යන්නේ මේක වැදගත්. මේ වාක්‍ය රටාව අල්ලගන්න විදිහ තමයි මම මේ කියන්න යන්නේ. මේ බලන්න මේ දැන් නලින් කියන යාළුවා ප්‍රංශයේ ඉඳලා දැන් මෙයාව හම්බුණා කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ මේ කියනවා he කියන්නේ දැන් නලින්ද. නලින් වැඩ කරමින් ඉන්නවලු කම්පැනි එක for a company there කියන්නේ එහේ at least for 10 years. ඒ කියන්නේ අතීතයේ ඉඳලා යම් කිසි ක්‍රියාවක් මේ මොහොතේ මේ දක්වාත් කරගෙන එනවා නම් ඒ අවස්ථාව ප්‍රකාශ කරන වාක්‍ය රටාව තමයි මම අද උගන්වන්නට යන්නේ present perfect continuous කියලා කියන්නේ. හරිද? මේ යාළුවා අවුරුදු 10කට කලින් තමයි රස්සාවට ගිහින් තියෙන්නේ. තවමත් ඒ ස්ථානයේම වැඩ කරනවා. උදාහරණයක් හැටියට අපි ගමු. ලසිත් සරසවි වෙන විද්‍යාලේ ඉගෙන ගන්නවා. එයා ඉගෙන ගන්න ගියේ මීට අවුරුදු 10කට කලින්. එහෙනම් අපිට කියන්න පුළුවන් ලසිත් සරසවි වෙන මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා අවුරුදු 10ක් තිස්සේ. ඒකෙන් අදහස් වෙන්නේ දරුවනේ අවුරුදු 10ක් තිස්සේ මෙයා ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි මේ අවස්ථාවේදී ආයන ඉස්කෝලෙත් සරසවි වෙනමයි කියන එක. එනවාද? අපි හිතමු මම සේවය කරනවා කොහෙද කියලා අපි බලමු කොහොමින්ද. අපි හිතමු මම සේවය කරනවා මහජන බැංකුවේ කියලා. මම කියනවා අවුරුදු 10 කතාව අමතක කරන්නකෝ. මං කියනවා මෙහෙම. මම මහජන බැංකුවේ වැඩ කරමින් ඉඳලා තියෙනවා 1999 ඉඳලා. එහෙම කියන්නත් පුළුවන්. කාලය කියන්නත් පුළුවන් අවුරුදු ගණන් කරලා. එහෙම නැත්නම් පටන් ගත්ත දවස කියන්නත් පුළුවන්. හරි?
ඒක ලියන ක්‍රමය මම කියලා දෙන්නම්. මම ඒක කියලා මම තාම පාඩම පටන් ගත්තේ නැහැ. මම මේ අවස්ථාව විතරයි කියලා දෙන්නේ. මේ පේපර් එකක් පාවිච්චි කරලා මම ඔයගොල්ලන්ට මේ අවස්ථාව විතරයි කියලා දෙන්නේ. ඔන්න මම යනවා දැන් අපි පාඩමට අද. ඔන්න අද තමයි දැන් තමයි යන්නේ අපි පාඩමට. ඔන්න බලා ගන්න. බලා ගන්න. මෙන්න පාඩමට ආවා. මෙන්න පාඩම පටන් ගන්නවා. ලියා ගන්න present perfect continuous කියන්නේ කර්තෘ විසින්. ඒ කියන්නේ මේක කර්තෘකාරක වාක්‍ය රටාවක්නේ. කර්තෘ විසින් ලියා ගන්න කිසියම් ක්‍රියාවක් අතීතයේ සිට මේ දක්වා කරගෙන ඇවිල්ලා තියෙනවා කියලා කියන වාක්‍ය රටාව present perfect continuous යනු කර්තෘ විසින් කිසියම් ක්‍රියාවක් අතීතයේ සිට මේ දක්වා කරගෙන ඇවිල්ලා තියෙනවා කියන තේරුම දෙනවා වගේම මේ කතා කරන අවස්ථාව වන විටත් ඔහු ඒ ක්‍රියාව කරනවා. ඒ කියන්නේ ඔහු සේවයේ නිරත වෙලා ඉන්නවා කියලා කිව්වොත් අවුරුදු 10ක් තිස්සේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් මේ කතා කරන මොහොතේ ඌ අවුරුදු 10 සේවය නිම කරලා ගෙදර ඇවිල්ලා කියලා. ඒ කියන්නේ මේ වෙලාවෙත් එයා සේවයේ ඉන්නවා. අපි හිතමු මෙහෙම ඔන්න උදාහරණයක්. ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 2019 සිට ශ්‍රී ලංකාව පාලනය කරමින් ඉඳලා තිබෙනවා කියලා කිව්වොත් මොකද්ද දරුවනේ එකෙන් අදහස් වෙන්නේ? 2019 ජනාධිපති වුණ දවසේ ඉඳලා මේ දක්වාත් මේ මොහොතෙත් ඔහු රට පාලනය කරමින් ඉන්නවා. ඒක තාමත් නැවතිලා නැහැ කියන එක තමයි ඒකේ තේරුම. ඒ උදාහරණ වලින් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. මේක නිර්මාණය කරන වාක්‍ය රටාව තමයි subject කියන්නේ කර්තෘ. ඔයගොල්ලෝ දන්නවා කර්තෘට අනුව has so have තෝරගෙන හරි been සමග ක්‍රියාපදයේ බිහි වුණු අවස්ථාවට යකට ing දානවා. ඊට පස්සේ ඉතුරු හරිය අපි දානවා. අපි බලමු මේක ටිකක් අමාරුයි වගේ ඔයගොල්ලන්ට තේරෙයි. නමුත් අමාරු නෑ. වාක්‍යයක් ලියනකොට මේක හරියයි. මේක තමයි වාක්‍ය රටාව. ඔන්න බලාගන්න. මේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ පේපර් එකේ ලකුණු ලබා ගන්න අවස්ථාවට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ දැන්. තේරුණාද? දැන් මේවා තමයි ලකුණු එන්නේ. ඔයගොල්ලෝ මේ විදිහට ටෙන්සස් අර විදිහට අර fill in the blanks වලට හරියට දැම්මොත් ඔයගොල්ලන්ට ලකුණු අනිවාර්යයෙන්ම ලැබෙනවා. කාටවත් කියන්න බෑ. ඔයාට මම දෙන්නේ හරියට දෙනවා කියලා. අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට දෙන්න වෙනවා. ඔන්න බලන්න උදාහරණ. අපි බලමු උදාහරණයක් ඈ. ඔන්න බලන්න. සිංහලෙන් මේ වාක්‍ය ලියා ගන්න ඔයගොල්ලෝ ඉස්සරලා. ඒ බලන්න අපි ලියන්නේ කර්තෘට අනුව has the have ද තෝරගන්නවා. BEEN කියන එක කොහොමත් වෙනවා. ඒකේ වාක්‍ය රටාවේ හැටි අහන්න එපායි කියලා. ඒක තමයි ඒකේ තේරුම දෙන්නේ. ඊට පස්සේ අපි අදාළ ක්‍රියාපදයේ බිහි වුණ අවස්ථාවකට ing එකතු කරනවා. හරි? ඔන්න බලා ගන්න. මම සරසවි උයන මහා විද්‍යාලයේ 2010 වසරේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. මේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. බලා ගන්න මෙන්න අය මේ ඉගෙන ගනිමින් කියන්නේ learn කියන ක්‍රියාපදයකට ing දානවා. ඉඳලා කියන්නේ been, තියනවා කියන්නේ has so have. හරි? මේක ක්‍රියාපදේ මොකද්ද? මේ බලන්න. ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. කවුද ඉගෙන ගනිමින් ඉඳලා තියෙන්නේ? මම. එහෙනම් මම තමයි කර්තෘ. මෙන්න බලන්න අයිට අනුව has the have කියලා ඔයගොල්ලෝ දන්නවා. been එහෙමම ලියන්න learn කියන ක්‍රියාපදයකට ing දාන්න. I have been learning. මෙන්න මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. කොහෙද මොනවද? learning at I have been learning at සරසවි උයන විද්‍යාලය. දැන් මම ඊළඟට සම්බන්ධ කරන්න යන්න ඉස්සෙල්ලා මම ওই ටික ඔයගොල්ලන්ට ලියා ගන්න කියලා කියන්න. එතකොට ක්‍රියාපදේ වෙන්නේ have been learning. මේකෙන් අදහස් වෙන්නේ මම සරසවි උයන විද්‍යාලයේ අතීතයේ යම් දවසක සිට මේ දක්වා
ඉගෙන ගනිමින් ඉන්නවා. ඒකත් ඉස්කෝලේ යනවා එහෙම. අදත් ගිහිල්ලා යාවි. ඒ අර්ථය මේක දෙනවා. I have been learning at කිසියම් ස්ථානයක වැඩ කරනවා නම්, කිසියම් පාසලක ඉගෙන ගන්නවා නම්, කිසියම් පන්තික ඉගෙන ගන්නවා නම් at කියන නිපාතේ පාවිච්චි කරන්න. I work at, I study at. අන්න එහෙම තමයි නිපාතේ දෙන්නේ. හරි? ඒ සරල දේවල් අපි හදාගමු මේවා පුළුවන් විදිහට. හරි. හරිද? හරි. දැන් බලන්න 2010 වසරේ සිට මේ වගේ ඔන්න බලාගන්න මේක ඉතාම වැදගත් දෙයක් මම මේ කියන්න යන්නේ. ඔයගොල්ලෝගේ ඇස් මොහොතකටවත් ගන්න එපා ස්ක්‍රීන් එකකින් එළියට හොඳට බලාගෙන ඉන්න. දරුවනේ අවුරුද්දක් දීලා තියෙනවා නම් 2010 2011 99 2005 2021 ඒ වගේ අතීතයේ වසරක නමක් දීලා තියෙනවා නම් since කියන නිපාතෙන් තමයි ඒක සම්බන්ධ කරන්නේ. since 2010 since 2000 Gotabaya Rajapaksa has been ruling this country since 2019. අපි එකත් ලියමු. Gotabaya Rajapaksa මහත්මයා තාමත් ලංකාවේ ජනාධිපතිනේ. ඒ කියන්නේ යා ජනාධිපති ධූරයේ පාලනය රට පාලනය කිරීම තවත් කරනවා 2019 සිට. අපි ලියමු මේක මේ Gotabaya Rajapaksa ලංකාව පාලනය කරමින් ඉඳලා තියෙනවා 2019 සිට. මංකුවා අවුරුද්දක නමක් දාලා තියෙනවා නම් since කියලා ඉවර කරන්න කියලා. since කියලා since දාන්න කිව්වා අවුරුද්ද නමට මුලින්. හරි? දැන් ඔයගොල්ලෝ දන්නවා Gotabaya Rajapaksa කියලා කියන්නේ ඒක වචනයි. එහෙනම් Gotabaya Rajapaksa කියලා මම මේ shorten form එකෙන් ලියන්නම් ඉඳ නැති නිසා ඔයගොල්ලෝ නම ලියවත් කමන්නේ. has been rule කියලා කියනවා පාලනය කරනවට රට. එහෙනම් අපි ඒකකට e අයින් කළා ing දාපම ruling කියලා කියන්නේ පාලනය කරමින් ඉඳලා තියෙනවා ශ්‍රී ලංකා since 2019. හරි? දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම. අපිට වැඩක් නැහැ කොයි අවුරුද්දේද පටන් ගත්තේ කියන එක. නමුත් අපිට වැදගත් අවුරුදු කීයක් පාලනය කර හිටියද කියන එක. අවින්න ලියගන්න. Gotabaya Rajapaksa has been ruling Sri Lanka since 2019. මට මේක තමයි ගන්නන්න ඕනේ මේ වාක්‍යයෙන්. හරි? since කියන්නේ 2019 සිට. හරි? හරි. ඔන්න බලන්න මම තව දෙයක් උගන්වනවා. for කියලා නිපාතයක් මම ඔයගොල්ලන්ට කියන්නවා. සඳහා උදෙසා වෙනුවෙන් පිණිස. for him ඔහු වෙනුවෙන්. for the country රට වෙනුවෙන්. for living ජීවත් වීම වෙනුවෙන්. කොට පස්සේ ක්‍රියාපදේ වලට අගට ing දානවා. තව මේ නිපාතේ තව තේරුමක් තියෙනවා. තිස්සේ කියලා කියනවා. මේ තිස්සේ. උදාහරණ මේ for 25 years අවුරුදු 25ක් තිස්සේ ලියගන්න. for 2 years අවුරුදු 2ක් තිස්සේ. හරි? for 2 decades දශක 2ක් තිස්සේ. ඔය ආදි වශයෙන් ඔයගොල්ලන්ට තිස්සේ කියන තේරුම for කියන නිපාතෙන් ලබා ගන්න පුළුවන්. උතර බලාගෙන ඉන්න අතිශය වැදගත් පාඩමක් සහ අතිශය වැදගත් දේවල් තමයි අපි දැන් අදින් ඉස්සරහට කරන්නේ. මම කියන්නේ පරණේවා වැදගත් නැහැ කියලා. ඒවත් වැදගත්. ඒවා වැදගත් බව මම ඔප්පු කරා අර ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්න පෙන්නලා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මම මේ කියලා දෙන දේවල් තේරුම් ගන්න. එහෙනම් අපි බලමු මේ මම සරසවියන විද්‍යාලයේ 2010 ඉඳලා ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. ඒ වාක්‍ය තව විදිහකට ලියන්න පුළුවන් මෙහෙමත් දරුවනේ මෙන්න බලන්න. I have been learning at Sarasavi Uyana
විද්‍යාලය දැන් මෙතන 2010 ඉඳලා අදට අවුරුදු 11ක් එහෙනම් 11 years කියලාත් ලියන්න පුළුවන්. ඒ බලන්න ගණන් කරලා අවුරුදු 11ක් තිස්සේ කියලා කියන්න පුළුවන්. ඕක තමයි වෙනස. පෝසහ සිල්ස් වල. හරි? එහෙනම් හොඳ දරුවෝ වගේ මම විනාඩියක් දෙන්නම්. මේකටත් ලියන්න ඒ වගේ වාක්‍ය දෙවෙනි ක්‍රමයට for දාලා මම විනාඩියක් දෙන්නම් ඈ. හරි. එහෙනම් මේ වාක්‍ය ලියවෙන්න ඕනේ මෙහෙමයි. 2019 ඉඳලා මේ දක්වා අවුරුදු 2යි. එහෙනම් ඔයගොල්ලෝ ලියන්න ඕනේ මෙන්න මෙහෙමයි මේ වාක්‍ය. මෙන්න බලන්න. මෙන්න බලන්න. Gotabaya Rajapaksa has been ruling Sri Lanka for 2 years. නේ? මේ වෙනස අඳුර ගන්න. ඒ සමගම මම තව චූටි දෙයක් ඇඩ් කරන්නම් මේකට. මොකද ඔයගොල්ලෝනේ මේක වැදගත් වෙනවා. මෝ කියන්නේ වැඩි එන්නේ. හරි? මෝ කියන්නේ වැඩි. මොකට වැඩි එන්න? than එක සම්බන්ධ කරන්න. more than more කියන්නේ වැඩි එන්නේ. more than 12 years කියන්නේ අවුරුදු 12කට වඩා වැඩි. හරිද? more than 12 years කියලා කියන්නේ අවුරුදු 12කට වැඩි. අවුරුදු 12කට වඩා වැඩියෙන් 30 ඒ කියන්නේ අවුරුදු 12ක් තිස්සේ අවුරුදු 12කට වැඩියෙන් දැන් වැඩ කරමින් ඉන්නවා කියන එක තමයි. ඒ කියන්නේ මෙතෙන්ද for more than 2 years කියලා ලිව්වොත් Gotabaya Rajapaksa ලංකාව පාලනය කරමින් ඉන්න අවුරුදු 2කට වඩා වැඩි කාලයක් තිස්සේ. අවුරුදු 12කට වඩා වැඩි කාලයක් තිස්සේ මේ for more than 12 years කියන්නේ අවුරුදු 12කට වඩා වැඩි කාලයක් තිස්සේ කියන්නේ. හරි? අපි දැන් මෙහෙම මගේ තාත්තා අපි ලියමු මේ වාක්‍ය. මේක ලියා ගන්න ඕනේ ඇයි ඉදාරින්නද පොඩ්ඩක්. නේ? more කියන්නේ වැඩි than කියලා සම්බන්ධ කරනවා. මොකෙන්ද more than 12 years අවුරුදු 12කට වඩා than වැඩි. හරි? more than වැඩි එන්නේ more than දැන් ඔයගොල්ලෝගෙන් අහන ප්‍රශ්නය
ඔයගොල්ලෝගේ පන්ති ළමයි කී දෙනෙක් ඉන්නවද? 5. Are you sure? More than 5. පහට වඩා වැඩි. I'm not quite sure. More than 5 කියන්නේ පහට වඩා වැඩි. Right? ලංකාවේ දිස්ත්‍රික්ක කීයක් තියෙනවද? 20ට වඩා වැඩි. More than 12. එහෙම තමයි කියන්නේ ඒක. හරි? දැන් පොතේ නිකන් සටහන් කරගන්න අපේ papers වලට එනකොට අපිට ඕවා හම්බ වෙනවා. හරි? ඔන්න බලන්න. මගේ තාත්තා ලියන්න. මගේ තාත්තා අපි දාමු ලංකා බැංකුවේ වසර 20කට වඩා වැඩියෙන් සේවය කරමින් ඉඳලා තියෙනවා. ඒ වාක්‍ය රටාවෙන් අදහස් වෙන්නේ අවුරුදු 20කටත් වඩා වැඩියෙන් වැඩ කරමින් ඉඳලා තියෙනවා කියන්නේ මේ මොහොතේ ඉන්නවා කියන්නේ. හරි? එහෙනම් මගේ තාත්තට කියන්නේ my father කියන එකට ඒක වචන කර්තෘ නිසා අපි has ගන්නවා have නෙවෙයි. been work කියන එකේ ක්‍රියාපදයකට ing දාපුවම working. My father has been working at Bank of Ceylon for අවුරුදු 20ක් තිස්සේ. අවුරුදු 12කට වඩා වැඩි අවුරුදු 20කට වඩා වැඩි කාලයක් තිස්සේ for more than 20 years. කොහොම තමයි සම්බන්ධ කරන්නේ. ඔය වාක්‍යව ලියන්න පුළුවන් නේද මෙහෙම? මීට අවුරුදු 20කට කලින් වෙන්නේ 2001. එහෙනම් මෙහෙම ලියන්න පුළුවන්. My father has been working for Bank of Ceylon since 2001. ඕකම තමයි තේරුම. දැක්කද එක විදිහට ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ට එනවා ඉස්කෝලේ ඔයගොල්ලෝගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට හෝ උසස් පෙළ විභාගයේ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ඔයගොල්ලන්ට එනවා රචනාවක් ලියන්න. your family එතකොට කියන්න පුළුවන් මෙහෙම මගේ තාත්තා මේ ආයතනයේ වැඩ කරමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ තාත්තා දැන් පෙන්ෂන් ගිහලා නැත්තම් තාත්තා වැඩ කරමින් ඉඳලා තියෙනවා අවුරුදු මේ ගාන තිස්සේ. එහෙම නැත්තම් වැඩ කරට ගිය අවුරුද්ද දන්නවා නම් since කියලා දාලා එහෙම ලියන්නත් පුළුවන් කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. හරි? ගොඩක් තේරෙනවනේ. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ඊට පස්සේ රියදුරෙක් වෙන්න පුළුවන්, ඊට පස්සේ තව මොනවද මේ මුදලාලි බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් තව මොනවද වෙන්න පුළුවන්? රියදුරෙක් වෙන්න පුළුවන්. මම ඒක කිව්වා මං හිතන්නේ. ග්‍රාම සේවක කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගොවිතැන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. වඩු කාර්මිකයෙක් වෙන්න පුළුවන්. ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පෙදරවරුවෙක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම පාවිච්චි කරන්නේ මේ has been working කියන එක තමයි. හරි? දැන් මේකේ තේරුම කිසියම් ආයතනයක වැඩ කරනවා කියන එකට at කියන නිපාතේ දාන්නේ. මගේ තාත්තා ලිපිකරුවෙක් ලෙස සේවය කරමින් ඉඳලා තියෙනවා. My father has been working. මෙන්න බලන්න. as කියන්නේ වගේ ලෙස as a clerk for more than 20 years. ඕක තමයි වාක්‍යනේ. as a clerk කියලා කියන්නේ ලිපිකරුවෙක් ලෙස කියන්නේ as a clerk. මෙන්න මේක තමයි මට අද උගන්වන්න ඕනේ අනිත් එක. as මම ඔයාට කතා කරන්නේ යාළුවෙක් හැටියට. I talk to you as a friend. මම ඔයාට යාළුවෙක් හැටියට කතා කරන්නේ. මේ ඔයාගේ මේ සහෝදරයෙක් හැටියටවත් එහෙම නැත්නම් ඔයාගේ නෑදෑයෙක් හැටියටවත් නෙවෙයි යාළුවෙක් හැටියටයි මම කතා කරන්නේ. මම යාළුවෙක් හැටියට කියන දේ අහන්න. අන්න ඒ වගේ දෙයක් කියන්න පුළුවන්. මේ බලන්න. මගේ තාත්තා වසර 30ක් තිස්සේ ගොවිතැන් කරමින් ඉඳලා තියෙනවා. අපි ලියමු මේක. My father has been farming for 20 years or for more than 20 years. 20 years
farm කියලා කියන්නේ ගොවිතැන් කරනවට farming කියන්නේ ing form එක. හරි? එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. My father has been doing farming කියන්න බෑ. නමුත් farming කියන එක තමයි හොඳ. හරි? has been yeah farming. Oh my father has බෑ farming කියලා දාන්න කමක් නැහැ. හරි? for more than 20 years. වසර 20කට වැඩිය. අපි ලියමු මෙහෙම මගේ තාත්තා නෑ තාත්තා නෙවෙයි අපි ලියමු වෙන විදියක් මගේ අයියා my brother has been වැඩ කරමින් ඉඳලා තියෙනවා ඔන්න බලා ගන්න කිසියම් ආයතනයක වැඩ කරනවා නම් at හරි යමෙකු ලෙස වැඩ කරනවා කියලා ලියනවා නම් as යමක් සඳහා වැඩ කරනවා නම් රටක් වෙනුවෙන් මොකක් හරි ආයතනයක් වෙනුවෙන් කරනවා නම් for නිපාතේ පාවිච්චි කරන්න 30 කියන එක නෙමෙයි මෙතන අර්ථය my brother has been working for Sri Lanka Army since 2010 or ඒක ලියන්න පුළුවන් අවුරුදු ගාන එහෙම නැත්නම් for 11 years නේද එහෙමත් ලියන්න පුළුවන් මෙතන ලියන්න පුළුවන් මේ මෙතන මේ දැන් අපි මෙතන my father has been working at කියනකොට for BOC කියලා දාන්නත් පුළුවන් මහජන බැංකුව වෙනුවෙන් සේවය කරමින් ඉන්නවා කියන එක එහෙම නැත්නම් මහජන බැංකුවෙහි වැඩ කරනවා කිව්වොත් at ඒ දෙකම පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට මේවා ඉස්සරහට එනවා මම ඒකයි ඔයගොල්ලන්ට මේවා කියලා දෙන්නේ හරි හරි දැන් මම මදකට මෙතනින් අයින් වෙලා මං යනවා අපි කතා කරපු අර අපොස සාමාන්‍ය පෙළ පේපර් එකට ඔන්න මම ගන්නවා ඒක ස්ක්‍රීන් එකට ඔක්කොමලා බලා ගන්න හොඳට මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා බලාගෙන ඉන්නකෝ ඔන්න බලන්න ඔන්න මම ඔයගොල්ලොත් අරගෙන පල්ලෙහාට යනවා දැන් 2019 අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ 12 කියලා තමයි මම මතක හැටියට කිව්වේ 12 හරියට හරි දැන් අපි මෙතෙන්දනේ ආවේ මේ නලින් අර ඒක වැඩන්නේ who lives කියන එක දන්නවා දැන් who කියන්නේ නලින් who lives කියන්නේ ජීවත් වෙන නලින් පැරිසියේ ජීවත් වෙන නලින් නලින්ව විස්තර කරනවා who lives in Paris පැරිසියේ ජීවත් වෙන නලින් දැන් ඔහු තමයි මේ he කියන්නේ හරි ඔන්න බලන්න company at least මෙන්න බලා ගන්න දැක්කද at least කියන්නේ අඩුම තරමේ ඒ කියන්නේ එයාට ෂුවර් නැහැ අවුරුදු කීයක්ද කියන එක ඒ නිසා අඩුම තරමේ අවුරුදු 10ක්වත් කියලා ලියන්නේ මෙහෙමයි එහෙනම් මෙතන කොහොමද දරුවනේ මේක ලියන්නේ මේ work කියන ක්‍රියාපදේ මෙතන ඔක්කොමලා ලියලා මට මෙසේජ් එකක් එවන්න මේකට දැන් කො මම chat panel එකට යනවා මට chat panel එකට ඒවට මෙසේජ් කරන්න මේ වාක්‍ය ලියන හැටි වාක්‍ය work කියන එක කොහොමද ක්‍රියාපදේ හදන්නේ මෙතන ඒ හිස්තන පුරවල එවන්න මට විනාඩියක් දෙන්න හැමෝම එවන්න ඕන මෙතෙන් මෙසේජ් කරන්න ඕන මං ඉන්නවා නෑ හරියට බලන්න ක්‍රියාපදේ විතරක් නේ මුළු වාක්‍ය රටාවම ලියලා එවන්න ඕනේ. මොකද්ද වාක්‍ය රටාව? for 10 years කියලා කියන්නේ 30 මේ දක්වත් ඔහු වැඩ කරමින් ඉඳලා තියෙනවා කියලා කොහොමද ලියන්නේ? work කියන එක ing වෙනවා working වෙනවා තමයි ඒකට අදාළව මොකද්ද සම්බන්ධ වෙන ක්‍රියාපදේ ඔක්කොම. ලසිත් බලන්න ඔය හරියට දැන් මම ලිය දීපු වාක්‍ය රටාව මොකද්ද කියලා. තනිතු වාගේ හරි well done අශානි හරි well done ලසිත් ඔයා නැවත බලන්න කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳලා තිබෙනවා
කියන වාක්‍ය රටාව මම අද ඉගෙනුවා has or have සමග been සමග ක්‍රියාවේ බිහි වුණු අවස්ථාවකට ing දානවා කිව්වා. එහෙනම් මේ 4 10 years කියලා කියන අවුරුදු 10ක් තිස්සේ මොහු වැඩ කරමින් ඉඳලා තියෙනවා කියලා තමයි මෙතන ලියන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ ක්‍රියාපදේ කොහොමද හැදෙන්නේ කියලා ඔයගොල්ලෝට මම පෙන්නේ කියලා දුන්නා දැන්. වරද්ද ගන්න එපා. එම් බලන්න මං ආයෙ යනවා එතෙන්. මේ බලන්න. ඔන්න උඩට යනවා. ඔන්න උඩට යනවා. මේ බලන්න කොහොමද ක්‍රියාපදේ හැදෙන්නේ? මේ has or have සමග been ලියලා ක්‍රියාපදයේ අකට ing දාන්න ඕනේ. හරියට හරි. හරි ලස්සන. has ආවේ ඇයි? ඔහු නිසා. එහෙනම් has දානවා. been අනිවාර්යෙන්ම එනවා. work කියන ක්‍රියාපදේ අපිට දීලා තියෙනවා. අපි ඒකට ing දාලා කරනවා. has been working for 10 years. මේ අවුරුදු 10ක් තිස්සේ සේවය කරමින් හිටියා කියන එක තමයි මේකේ තේරුම. කරමින් ඉඳලා තියෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා අපි හරියට මේ දේවල් ඉගෙන ගත්තොත් අපිට ලකුණු මෙතන 5ක් හම්බුණා. අපිට ඒ ලකුණු පහෙන් දැන් අපි 3ක් ගත්තා. අපි මේ ගත්ත ටෙන්සස් වලින්. දෙකක් පැසිව් වොයිස් ඒව තමයි උගන්වලා නැහැ. දැන් මේ වගේ දරුවනේ හැම ප්‍රශ්නයකටම ඔයගොල්ලෝ ගියොත් පළවෙනි ප්‍රශ්න දෙක තුන ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. මේ බලන්න මම යනවා 9 වෙනි ප්‍රශ්නට නිකන් පේපර්ස් කරනවා අපි වෙනම. අපි 9 වෙනි ප්‍රශ්නයට යන් හරි. ඔන්න බලා ගන්න. Read the text and underline. ඒ කියන්නේ යටින් ඉරක් අඳින්නලු the most suitable word given within brackets. The first one is done for you. Once a month. මේ මාසයකට සැරයක් සරල වර්තමාන කාලයේ ඇයි ඒ දිනපතා සිරිත් පරිදි පුරුද්දක් හැටියට කරන දේවල් මේ I go to the public library in my town. හරිනේ. අපි කියවනේ වගේ දේවල් පුරුද්දක් හැටියට කරන දේවල්. මෙන්න last week. එහෙනම් ඒක අතීත කාලය කියලා දැන් තේරෙනවා. Yes, I visited the library and visited කියලා සම්බන්ධ කරපු ක්‍රියාපදය and වලින් සම්බන්ධ කරනවා. එහෙනම් මේකත් අතීතයටමයි ඔන්න ක්‍රියාපදේ. ඒගොල්ලෝ ඒක තමයි එහෙනම් දෙලා තියෙන්නේ. Borrowed. borrow කියලා කියන්නේ తాවකාලික පාවිච්චියට ඉල්ල ගන්නවා, ණයට ඉල්ල ගන්නවා කියලා මං කියලා දුන්නා. borrow කියන ක්‍රියාපදේ. පොත් ගන්නවා නම් library එකකින් borrow කියන ක්‍රියාපදේ එන්නේ කියලා. bought කියන්නේ මිලදී ගත්තනේ. library පොත් මිලදී ගන්නෑ. provided කියන්නේ සැපයුවා කියන එක. provide කියන ක්‍රියාපදේ අතීත අවස්ථාව. නමුත් borrow කියන එක තමයි මෙතන හරියන්නේ. හරි? A book from the lending section. lending කියන්නේ ණයට දෙනවා. යමක් తాවකාලික පාවිච්චියට දෙනවට කියනවා lending. lend. borrow කියන්නේ ගන්නවට, lend කියන්නේ දෙනවට. ඔන්න බලන්න. ණය ගන්නවට කියනවා borrow, ණය දෙනවට කියනවා lend. මතක තියාගන්න. ඒක ලයිබ්‍රරිය තමයි lend කරන්නේ අපිට. අපි තමයි borrow කරන්නේ. හරි? මෙන්න බලන්න මම වීඩියෝ එකකින් can could සමග will be able to කියන පාඩම ඔයගොල්ලන්ට බලන්න කිව්වා. how long කියන්නේ කොපමණ කාලයක් කියන එක. ඒක තමයි ප්‍රශ්නවාචී පදය. මතක තියාගන්න. හරි? how long මට තියාගන්න පුළුවන්ද? can I keep වෙන්න එපා. lend කියන්නේ අපි ණයට දෙන්නේ නැහැ නේ කාටවත්. save කියන්නේ ඉතිරි කරගන්නවා කියන එකනේ. keep කියන්නේ තියාගන්නවා කියන එක. can සමග ක්‍රියාවේ බිහි වුණ අවස්ථාව. can කතරුගෙන් ඉස්සරහට අරන් පුළුවන්ද? කොපමණ කාලයක් තියාගන්න පුළුවන්ද? පොත කියලා තමයි මේ අහන්නේ. මෙන්න බලන්න. I the lady at the lending section. මම මේ ඇහුවේ පොත කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ asked මතකද මං කියලා දුන්නා. ask කියන ක්‍රියාපදයට ed දාලා ලියලා තියෙනවා. හරි? right. මම ඔය පොඩි නිකන් ඒ ප්‍රශ්න පත්‍රයට ආව නිසායි මම ඔය පෙන්නුවේ. මේ වගේ පළවෙනි ප්‍රශ්න හැම එකක්ම දැන් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් වෙනවා. අපි බලමු දැන් ඊළඟ කාල ප්‍රභේදයට යන්න ඉස්සෙල්ලා මේ test 11 ඔන්න බලන්න. මේක කියන්නේ
fill in the blanks with the words given in the box. There is one extra word. There is one කියන්නේ there is කියන්නේ තියනවා one extra word. එක අතිරේක වචනයකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ වරද්දන්න මෙතන හිස්තැන් තියෙන්නේ කීයද? 15යිද? හිස්තැන් තියෙන්නේ 14යි. එතන වචන 15ක් ඇති. ඒ කියන්නේ එක වචනයක් ඉතුරු වෙනවා. ඒක ගැන සැලකිලිමත් වෙන්න කියලා කියන්නේ. Over the past few years, tourism in the East African country of Tanzania has been growing. මොකද්ද මේ වාක්‍ය රටාව? ඔයගොල්ලෝ මෙහෙම එකක් දැකලා තියෙනවද? මේ over the past few years මේ බලන්න පසුගිය වසර කිහිපය පුරාවට has been growing. grow කියන්නේ වර්ධනය වෙනවා වැවෙනවා කියන එක. growing කියන්නේ වර්ධනය වෙමින් ඉඳලා තියෙනවා. ටැන්සානියාවේ සංචාරක කර්මාන්තය fast කියන්නේ ගොඩක් වේගෙන්. Tanzania has a really ඊට පස්සේ මෙතෙන්ට අවශ්‍ය වචන මෙතනින් තෝරන්න තියෙනවා. අපි ඒ දේවල් කරමු ඉදිරියට. හරි? ඒවා හරිම ලේසි. මේවා කීපයක් කරනකොට ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න වලට උත්තර අනිවාර්යයෙන්ම ලියා ගන්න පුළුවන් වෙයි. හරි? හරි. හරි. අපි දැන් යන් අද පාඩමට මම ෂෙයා කරන්නම්. හරි. මම හිතනවා දැන් හරි කියලා. ඔයගොල්ලන්ට පේනවා ස්ක්‍රීන් එක දැන්. අපි දැන් කරගෙන යමු. දැන් ඔයගොල්ලෝ දන්නවා යමක් කරමින් ඉඳලා තියෙනවා හේවත් present perfect continuous අවස්ථාව හේවත් අපේ දසවන කාල ප්‍රභේදය පාවිච්චි කරන්නේ අතීතයේ කිසියම් දවසක එහෙම නැත්නම් අවුරුදු කීපයක් තිස්සේ since හෝ for වලින් සම්බන්ධ කරලා ඒක දාපුවාම කරමින් ඉඳලා තියනවා කියන එකේ අදහස තමයි මේ මොහොතේ මේ කියන්නේ මේ වර්තමානයේ තේ දේ කරන නමුත් අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක් තමයි මේ වර්තමානයේත් කරමින් ඉඳලා තියෙන්නේ. අතීතයේ ඇත්තට මේකේ නියම නිර්වචනය තමයි දිගු කාලයක් තිස්සේ කරමින් ඉඳලා තියෙනවා මේ වර්තමානයේදීත් කරනවා කියන අර්ථය දෙන වාක්‍ය රටාව තමයි has or have සමග been සමග ක්‍රියාවේ විහිුණු අවස්ථාවකට ing දාලා ලියනවා කියලා කිව්වා. අපි නැවතත් ඒකට පොඩ්ඩක් ගිහලා බලමු. මේ කතෘ has or have තෝරාගත්තා. been සමග verb එකට ing දාලා ලියන්න. හරි? has been working, has been ruling, has been studying. මම අවුරුදු 10ක් විතර ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. දැන් තමයි ටික ටික පුළුවන් වෙන්නේ. I have been learning English for more than 10 years. අන්න එහෙම තමයි කියන්නේ. හරිද? දැන් ඔයාලට මෙහෙම අහමු. ඔයාගේ මොනවා හරි පොතක් දැන් ඔයාගේ පොත උඩ මේසෙ උඩ තිබ්බ පොතක් නැහැ. මේ වෙලාවේ ඒ පොත නැහැ. පොත නැහැ. ඉතින් හොයනවා අම්මත් ඇවිල්ලා උදව් කරනවා නැහැ. පහවදා උදේ අහන අම්ම පුතාට ඔය පොත හම්බුණාද? නෑනේ. I have been looking for this since last evening. මම මේ පොත ඊයේ හැන්දෑවේ ඉඳලා හොයමින් ඉඳලා තියෙනවා. තවත් මට හම්බෙලා නැහැ. ඒ කියන්නේ තවත් හොයනවා කියන්නේ. I have been looking for. Look for කියලා කියන්නේ මේ මේක ලියන්න. Look for කියන්නේ යමක් හොයනවාද? එහෙම නැත්නම් search verb එක. Looking for. Look for කියන්නේ search. ing දානකොට for ට නෙමෙයි ing දාන්නේ. මේ ing දාන්නේ look කියන එකට. searching කියන්නේ මේක ඉතින් තනි වචනේ searching. I have been looking for this book since last evening. පහුගිය මේ කියන්නේ ගිය ඊයේ හැන්දෑවේ ඉඳලා last evening මම මේ පොත හොයමින් ඉඳලා තියෙනවා. තවත් එතකොට අම්මට තේරෙන්න ඕන පුතාට තාම පොත හම්බෙලා නැහැ කියලා. තාම මේක නැහැ. missing in action. හරි. අපි දැන් අපේ 11 වෙනි කාල රටාවට ඉතින් හරි සරලයි. දැන් මේකේ අතීත අවස්ථාව. යමක් කරමින් ඉඳලා තිබුණා. මම ඊයේ ගෙදර යනකොට අපේ ගෙදර අය කෑම පිළියෙල කරමින් ඉඳලා තිබුණා පැය ගාණක් තිස්සේ.
ඒ වාක්‍ය රටාව ලියන්නේ subject has have නෑ දැන් ඒක had වෙනවා. එච්චරම තමයි වෙනස. මේ බලන්න been at සමග been ලියන්න මෙහෙම දන්න දාන්න ඕනේ verb එකේ යකට ing දාන්න. ඊට පස්සේ rest. මේක තමයි වාක්‍ය රටාව. මේකේ මේ වාක්‍ය රටාවේ මාතෘකාව තමයි past perfect continuous. past perfect continuous. යමක් අතීතයේ කරමින් ඉඳලා තිබුණා කියන අර්ථය දෙනවා. හරි? එතන අපි කලින් ඉගෙනගත්ත කාලේ අතීත කාලයට හරවන්න උනොත් මේක තමයි පාවිච්චි කරන්නේ. ලියා ගන්න. බලමු ඒවා යෙදෙන අවස්ථා මොනවද කියලා පේපර්ස් කරනකොට අපි බලමු. අතර මේ කාලේ එච්චර මේ ගොඩක් යෙදෙන වාක්‍ය රටාවක් නෙවෙයි. මේක වර්තමාන කාලේ එහෙමත් present perfect continuous තමයි ගොඩක්ම යෙදෙන්නේ. මට ඒක තමයි උගන්වන්න ඕන වුණේ අද. හරි? හරි. මේක අපේ 11 වෙනි වාක්‍ය රටාව. තව එකක් තියෙනවා 12යි. ඒ 12 දීලා මම අද විනාඩි 15ක් විතර අරගෙන මම ඔයගොල්ලන්ට හෝම්වර්ක් ටිකක් මේ අදම දෙනවා. මේ වෙලාවෙම දෙනවා. ඔයගොල්ලෝ ඒක ලියාගෙන ඒ වාක්‍ය රටා 12ට අදාළවම තමයි මම දෙන්නේ. ඒ වගේම මම can could will be able to I am willing to I am interested in I like to ආදි වශයෙන් අතිරේක additional lessons උදාහරණලා දෙනවා YouTube එකට. It is dangerous, it is easy අන්න ඒවා හා සම්බන්ධ කරලා වාක්‍ය දෙනවා. ඔයගොල්ලෝ ඒවත් බලලා මම මේ උගන්වපු ඒවත් පාවිච්චියට අරගෙන ඒ වාක්‍ය ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා මට එවන්න ඕන. හරි? මම හෝම්වර්ක් දුන්නේ නැහැ නච්චර කාල. දැන් මම ඒකට ආයේ නැවත අවතීර්ණ වෙනවා. හරි. මේව ලියා ගන්න. මෙම වාක්‍ය රටාවේ ලබා දෙන තේරුම වන්නේ යමක් කරමින් ඉඳලා තිබුණා කියන අර්ථය දෙන වාක්‍ය රටාවයි මේ. යමක් කරමින් ඉඳලා තිබුණා. යමක් කරමින් ඉඳලා තිබුණා යන වාක්‍ය රටාවයි. උදාහරණ. අපි ලියමු ළමුන් පැය 3ක් තිස්සේ සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. ඒක අතීතයේ වෙච්ච දෙයක්. ඒ කියන්නේ ඔයා ඊයේ හවස හෝ කවදා හෝ දවසක ඔයා මේ යාළුවෝ සමග සෙල්ලම් කරන්න යනකොට ඒගොල්ලෝ ඒ වෙන විටත් සෙල්ලම පටන් ගන්න. ඔයගොල්ලෝ ගෙදර ඇවිල්ලා කියනවා මං ඊයේ යනකොට ඒගොල්ලෝ පැය 3ක් තිස්සේ සෙල්ලම් කරමින් ඉඳලා තිබුණේ. ඒ වෙලාවේ පටන් ගත්ත එකක් නෙවෙයි. ඒක අතීත කාලයෙන් කියවෙන එකක්. හරි? අපි ලියමු බලන්න. ළමුන් කියලා කියන්නේ children. Right? As they have the එහෙම එකක් නෙවෙයිනේ මෙතන had නේ. එහෙනම් කතෘ මොකක් වුණත් අපි දාන්නේ had been. play කියන ක්‍රියාපදයකට playing වෙනවා. ing දානවා. Children had been playing for 3 hours. Evan? Children had been playing for 3 hours. ළමුන් මෙන්න මේක තමයි ක්‍රියාපදේ. මේ ඔක්කොම ක්‍රියාපදේ නැත්නම් මේ වාක්‍ය රටාවේ තේරුම එන්නේ නැහැ. පස්සේ හොඳට බලන්න. ඔයා ඉස්සෙල්ලා වාක්‍ය ලියලා තිබුණේ මේ ing විතරක් දාලානේ. මම හරියට බලන්න කිව්වට පස්සේ තමයි ඔයා මේක හරියටම ලියලා එව්වේ. ඒ නිසා කලබල වෙන්න එපා. මේ බලන්න මම කිව්වා කතෘට පස්සේ ක්‍රියාව ලියනවා. බලාගන්න. මේක හොයාගන්න ක්‍රමය. කතෘ ක්‍රියාව මේ ක්‍රියාව කියනකොට මේක. ඉතිරි කොටස. එහෙමනේ වාක්‍යයක් හැදෙන්නේ අපි මුලින්ම කතා කරා. මෙන්න කතෘ මෙන්න ඉතිරි කොටස මෙන්න ක්‍රියාපදේ. had been playing. හරි? හරි. අපි බලමු. ඔවුන්
උදෑසන සිට රූපවාහිනිය නරඹමින් ඉඳලා තිබුණා. මේ බෝම්බ ප්‍රහාරය එල්ලන නිවසට එල්ලවන විට ඔවුන් උදෑසන සිට රූපවාහිනී නරඹමින් ඉඳලා තිබුණා. ඔන්නෝම තමයි ප්‍රවෘත්ති වලට කියන්නේ. හරි. ඔවුන් කියන්නේ they එහෙනම් had been watching TV since morning. කොච්චර ලේසිද කියලා මේක ලියන්න පුළුවන්. ඉතින් පැය ගාන දන්නවනම් මෙහෙම they had been watching TV for 8 hours. කොහොම ලියන්නත් පුළුවන්. පැය ගාන දන්නවනම් දැන් ඔයගොල්ලෝ දන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 2019 ජනාධිපති වුණා නම් since 2019 කියන්නත් පුළුවන්. 2019 ඉඳලා මේ දක්වා අවුරුදු දෙකක් නිසා for 2 years කියන්නත් පුළුවන් කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා. හරිම සරලයි. හරි? දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් for කියන එකේ since කියන එකේ වෙනස දන්නවා. දැන් ඔයගොල්ලෝ අහන්න පුළුවන් දැන් අර ඉස්සල වාක්‍යයේ කොහොමද අර මේ අරයාගේ යාළුවා අපි බලමු මේකට ඔන්න මම ආයෙ අරයි යනවා. ඔහොම ඉන්න. පේපර් එකට යන් අපි බලන්න. ඒක වැදගත් මම ඒක ඔයගොල්ලන්ට කියලා දෙන එක. ඔහොම ඉන්න. ඔන්න මම යනවා පේපර් එකට ආයෙ. හොඳට බලා ගන්න. මම අන්න නැවතත් පේපර් එකට යනවා. බලා ගන්න. 2019 ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ 12 වෙනි ප්‍රශ්නේ අපි කරේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් කොහොමද ඔබ හරියටම කියන්නේ මෙතන has been working කියන එකයි had been වෙන්න එපා කියන එක. හරි? ඔයාලට පේනවද නලින් who lives in Paris? ඒ කියන්නේ නලින් දැන් පැරිසියේ ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේත් ඔහු ඒක වැඩ කරමින් ඉන්නවා. ඒ කියන්නේ ඉඳලා තිබිලා ඒක ඉවර වෙලා නැහැ දැන්. ඒකෙන් තමයි ඒක අල්ලගන්නේ. හරි? He was glad to see his friend after a long time. ඒ කියන්නේ ඒක වැඩක් නැහැ. ඒක පස්සේ බලමු. His school friend Nalin who lives in Paris. ඒ කියන්නේ නලින් දැනට පැරිසියේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ ඒ කියන්නේ මේ දවස්වලත් ඔහු එතන වැඩ කරනවා කියන අර්ථය තමයි තියෙන්නේ. උගල තිබිලා ඉවර වෙලා නැහැ. එහෙම තමයි ඒක හොයාගත්තේ. හරි? ඒවා අපි බලමු ඉස්සරහට අපි මම ඒවා ගොඩක් කරනවා ඔයගොල්ලන්ට. අපි ඒක බලමු. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා. හරි? අපි යන්න නැවතත් පාඩමට. හරි. දැන් මේකත් පැහැදිලිනේ. had දුනා. හරි? යමක් කරමින් ඉඳලා තියෙනවා යමක් කරමින් ඉඳලා තිබ්බා. එහෙනම් 12 වෙනි එක තමයි යමක් කරමින් ඉඳලා තියේවි. මේ බලන්න. future perfect continuous. future perfect continuous. ना capital වෙන්න ඕනේ. future perfect continuous. යමක් කරමින් ඉඳලා තියේවි. මේ යමක් කරමින් ඉඳලා තියේවි. ඒවා එච්චර භාවිතාවන වාක්‍ය රට අනෙවේ ඔයගොල්ලෝගේ ලෙවල් එකේ. ඒ නිසා මේවා දැනට අර සම්පූර්ණ පාඩම සම්පූර්ණ කරන්න ඕන නිසා අපි ඉගෙන ගමු. හරි? වාක්‍ය රටාව හැදෙන්නේ මේමයි මේ බලන්න. subject has have උනා present වලදී past වලදී had උනා future වලදී එන will have වෙන්න ඕනේ. will have been සමග verb එකට ing. හරිම ලේසි. අපි වාක්‍යයක් ලියමු එතකොට ඔයගොල්ලන්ට තේරෙයි ඈ.
ක්‍රියාපදේ තමයි මේක මේ will have been ක්‍රියාපදයකට ඉන්නේ. මේකම තමයි ක්‍රියාපදේ. මේ ඔක්කොම එකට ලියුවහම තමයි තේරුම දෙන්නේ. හරි? අපි දාමු මෙහෙම ඇය ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියේවි. අපි මේ වාක්‍ය ලියලමු. ඇය කියන්නේ she. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා will have ඒක වෙනස් වෙන්නේ නැහැ කර්තෘට අනුව. බීනුත් එහෙමයි. ඉගෙන ගන්නවට කියන්නේ learn ඒකට ing දානවා learning මෙන්න ක්‍රියාපදය. will have been learning. She will have been learning English. ඕක තමයි වාක්‍යය. අපි අර්ථවත් වාක්‍යයක් ලියමු. ඔය යනෝගේ යාළුවෙක් හම්බෙන්න යාළුවෙක් හම්බෙලා ඔයා කියනවා ගිහිල්ලා මම යනවා මාස කීපයකට කොළඹ අපි මාමලයා ගෙදර නැවතිලා ඉඳලා එන්න විභාගෙත් ඉවරලා දැන් නිවාඩු පාඩුවේ ඉන්න නිසා මම යනවා අපි මාමලයාගේ දිහා කොළඹ එවෙද මම නම් යනවා හෙට ඔයාගේ යාළුවා එතකොට කියනවා මම යනවා රස්සාවකට හෙට ඔයා නැවත කොළඹ ඉඳලා ගමට එනකොට මම මාස 4ක් තිස්සේ රස්සාවක් කරමින් ඉඳලා තියෙවි. ඒ මාස 4ක ඉන්නවා අපව වෙන්නේ. දැක්කද ඒක තේරුම? මේ මම මාස 4ක් තිස්සේ රස්සාවක් කරමින් ඉඳලා තියෙවි. I will have been working for 4 months. නේ? මම මාස 4ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙවි කියන තේරුම තමයි මේකේ දෙන්නේ. ලියා ගන්න. හරි. එහෙනම් අපි 12ක් ඉගෙන ගත්තා. කර්තෘකාරක වාක්‍ය රටාවන්. ඔන්න මම මුලට යනවා ආයේ. මේ ලිස්ට් එක සම්පූර්ණ කරන්න. 10 තමයි. ඔයගොල්ලෝ දන්නවා. present perfect continuous හරි ඒ වාක්‍ය රටාව හැදෙන්නේ has හරි have සමග been ලියලා verb එකට ing. ඔයගොල්ලෝ දන්නවා ඒක දැන්. අපි අද ඉගෙන ගත්තා ඒක. 11 වෙනි එක උනේ past perfect continuous. මෙතන present වෙයි මෙතන past
එතකොට මෙතන had උනා. has have නෙවෙයි. had. හරි? මෙතන උනේ future 12 මෙතන උනේ present past ඊට පස්සේ මෙතන future උනා. මෙතන වෙන්නේ will have been උනා. මේ has had සමග ක්‍රියාපදයේ been සමග ing කරා. මෙතන had වුණා. මෙතන will have been වුණා. හරි? ඔයාලා පුළුවන් නම් මේක පොතේ ලියාගත්තත් කමන්නේ ඉක්මනටම. විනාඩි දෙකක් මම දෙන්නම්. ඉතින් මම මේක තව චූට්ටක් පොඩි කරන්න. ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් පොඩි කරොත් ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් වෙන්නේ නේද? මේ තමයි කර්තෘකාරක වාක්‍ය රටා 12ක් තියෙනවා කියලා කිව්වා මම. මේ තමයි ඒ වාක්‍ය රටා 12. මේක අතිශය වැදගත්. හැමෝම මේක ඉගෙන ගන්න ඕන. හරි? මේක හැමෝම අධ්‍යයනය කරන්න ඕන. මොන විභාගය කරත් ඔයගොල්ලෝ කරන්නේ අපොස්ස සාමාන්‍ය පෙළද උසස් පෙළද ඒවා වැඩක් නැහැ. හැමෝම මේක ඉගෙන ගන්න ඕන. හරි? ඒක කොපි කරගත්තත් කවන්නේ මේ විදියට. මම විනාඩියක් දෙන්නම් කොපි කරගන්න ඉක්මනට. ඒක ලියා ගන්න ගමන් ඔයගොල්ලෝ 10 වසරද 11 වසරද A level ද O level ද කරන්න කියන කමක් නැහැ. ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝගේ 10 වසර English pupils book කියන එක ඒක යන්න 59 වෙනි පිටුවට දැන් මම විනාඩියක් දෙන්නම් ඉක්මනට පොත අරන් එන්න. දැන් ළඟ නැත්තම් English pupils book grade 10 ඒක 59 වෙනි පිටුවට යන්න ඉක්මනටම. පොත ගන්න 59 වෙනි පිටුවට යන්න 10 ඒක තියෙනවා activity 9 reading and writing internet a boon or a bane කියලා. නිල් පාටින් මේ ඉන්ටර්නෙට් ගැන ලියපු ලිපියක් 59 වෙනි පිටුවට යන්න ඉක්මනට. හරි? ඒ 59 වෙනි පිටුවට ගියපහම ඔයගොල්ලන්ට පේනවා ඡේදය ඔන්න මම කියවනවා පොඩ්ඩක් අහගන්න. with the advent කියන්නේ හඳුන්වා දීම පැමිණීම කියන එක. with the advent of the internet life has been made easier with ඒක ඒ වාක්‍ය රටාව මම තාම උගන්වලා නැහැ. with quick access to information and the number of tasks that can be performed online. ඒ වාක්‍ය රටාව ඔයගොල්ලෝ දන්නේ නැහැ තාම මම උගන්වලා නැහැ. ඉතින් ඒක අමතක කරන්න. but it is but is it only convenient or are there any negative effects?
associated with its use. අපි බලමු මොනවද කියලා. මට උගන්වන්න ඕනේ වනෙවෙයි. Undoubtedly, the internet has many positive effects as internet search engines have advanced. Underline කරගන්න එක. Have advanced. Have සමග past participle අවස්ථාව. Advanced කියන්නේ දියුණුව කරලා තියෙනවා, ඉස්සරහට ගිහින් තියෙනවා කියන එක. එසේ කරලා තියෙනවා කියන එක තමයි have advanced කියන්නේ. හරි? To provide quick information. It was ඊළඟ ඡේදයේ තියෙනවා in addition it has paved. It underline කරන්න ඒක bold කරලත් ඒගොල්ලෝ තියෙනවා. ඒක it කියන්නේ එය has තියෙනවා paved. pave කියන්නේ p e v අඩිතාලම දාලා තියෙනවා. payment කියන වචනේ හැදෙන්නේ මේකෙන් තමයි. paved කියන්නේ අඩිතාලම දාලා තියෙනවා. have paved. It has paved කියන්නේ අඩිතාලම දාලා තියෙනවා. ඔන්න අපි ඉගෙන ගත්ත වාක්‍ය රටාව. ඊළඟට තියෙනවා දෙවෙනි පේලියේ අන්තිමටම it has also enabled. enable කියන්නේ පුළුවන් කරලා තියෙනවා කියන එක. it has also කියන්නේ අල්තා යන්න එසේත් කරලා තියෙනවා. එය පුළුවනුත් කරලා තියෙනවා. යමක් businessman ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ටත් පුළුවන් කරලා තියෙනවා කියන එක තමයි ඒකේ තේරුම. හරි? ඊළඟ බලන්න හතරවෙනි ඡේදයේ in addition to this it has also allowed කියන්නේ ඉඩ දෙනවා කියන එක. allowed කියන්නේ past participle සහ past form එක allow කියන එකේ ඉඩ දුන්නා සහ past participle අවස්ථාව. it has allowed කියන්නේ එය ඉඩ දීලා තියනවා කියන එක. දෙවෙනි පේලියේ ඒ ඡේදයේ දෙවෙනි පේලියේ it has also provided. provide කියන්නේ සපයනවා. ed එකතු කරලා provided වෙලා ඒකේ අතීතයේ සහ past participle අවස්ථාව හදලා තිනවා. it has also provided. provided කියන්නේ සම්පාදනය කරලා තිනවා, සපයලා තිනවා කියන එක. හරි? ඊට පස්සේ බලන්න තව bold කරපු එකක් තියෙනවා have been made available. ඒක අමතක කරන්න. have enabled කියලා ආයෙ තියෙනවා. ඒ කියන්නේ හැකියාවක් ලබා දීලා තියෙනවා. හැකියාවක් ඇති කරලා තියෙනවා කියන එක. යන්න 60 වෙනි පිටුවට ඒක දිනවා ඒකේ දෙවෙනි ඡේදයේ දෙවෙනි පේලියේ Twitter and online games have affected. affect කියන්නේ බලපානවට, affected කියන්නේ බලපාලා තියනවා කියන එක තමයි have affected කියන්නේ. has allowed again තියනවා අන්න දැක්කද? bold කරලා ඉඩ දීලා තියනවා කියන එක තමයි ඒකේ තේරුම. have become කියන්නේ පත් වෙනවා. ඔන්න මම මේක ලියනවා පොඩ්ඩක් බලන්න මේකේ මේ ඉගෙන ගන්න මේ verbs ටික උගන්වන්නයි මට ඕනේ. කොමින්න become කියන්නේ පත් වෙනවා. became කියන්නේ පත් වුණා past tense එක. past participle අවස්ථාව become. තේරුණාද? ඒක තමයි මේ has සමග become වෙලා තියෙන්නේ. ඔක හරියට වෙන්නේ මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක් තමයි මේ come came come. එබන් come කියන්නේ වර්තමාන ස්වරූපය, came කියන්නේ අතීත ස්වරූපය, past participle අවස්ථාවත් come. හරි? become warn. ඊට පස්සේ තියෙන එක have also warned. මේ warn කියන්නේ අනතුරු අඟවනවා. warned කියන්නේ අනතුරු අඟෙව්ව අතීතේ. warned තමයි past participle අවස්ථාව අනතුරු අඟෙව්වා කියන එක. ඊට පස්සේ යටම තියෙන have been reported ඒක passive voice වාක්‍යයක්. ඒක බලන්න බා report කරනවා කියලා කියන්නේ වාර්තා කරනවා කියන එක. report මේ reported past participle අවස්ථාවත් reported ම තමයි. හරි? හරි. මට ඒක තමයි ඔයගොල්ලන්ට උගන්වන්න ඕන උනේ. ඇත්තට මේක මට කියලා දෙන්න ඕන උනේ. අපිට
දැන් ඔයගොල්ලන්ට දෙනවා හෝම්වර්ක් ටිකක්. මම වාක්‍ය කීපයක් දෙනවා. ඒ ටික ඔයගොල්ලෝ ඉංග්‍රීසියට හරවලා මට එවන්න ඕනේ. මම මේකෙම අපි මෙතනම ලියමු. එතකොට ලේසි. ඒකට ඔයගොල්ලන්ට ඒක දැන් බලා ගන්න පුළුවන්. හරි? ඒ නිසා අපි බලමු ඒක දැම්මම ලියා ගන්න. හරි? කොමින්ද? හරි. අපි ලියාගමු පළවෙනි එක තමයි පළවෙනි වාක්‍යය තමයි මම ඔයගොල්ලන්ට අද දෙන. ලියන්න මෙහෙම. ගුරුවරු නිතරම පාසල් එනවා. ගුරුවරු නිතරම පාසල් එනවා. දෙවෙනි වාක්‍යය තමයි මේ මොහොතේ අපි සෙල්ලම් කරමින් ඉන්නවා. හරි? තුන්වෙනි එක තමයි මම එංගලන්තයට ගිහින් තියෙනවා. හතර මම කවදාවත් ඇමරිකාවට ගිහින් නැහැ. පස්වෙනි එක ඇය කොළඹ ගියා ඊයේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින්නට. බලන්න මේ වාක්‍යයේ තියෙන අඳුර මේ දන්නේ නැති වචන මොනවද කියලා. ගුරුවරු නිතරම පාසල් යනවා. ඒවා දන්නවා. මේ මොහොතේ අපි සෙල්ලම් කරමින් ඉන්නවා. ඒකක් දන්නවා. මම ගිහින් තියෙන එකද මම කවදාවත් ඇමරිකාවට ගිහින් ඒකක් දන්නවා ඔයගොල්ලෝ. ඇය කොළඹ ගියා ඊයේ සම්මුඛ පරීක්ෂණයට කියන්නේ ඉන්ටර්විව්. ඉන්ටර්විව් කියන්නේ සම්මුඛ පරීක්ෂණයට. sit for කියන්නේ යමකට පෙනී සිටනවා කියන එකට ඔයගොල්ලෝ දන්නවා යමකට වාඩි වෙනවට. එහෙම නැත්නම් face කියන යමකට මූණ දෙනවට. face කියලා කියන ඉන්ටර්විව් එකක් වගේ දෙයක්. මේ දෙකේම sit for face sit for කියන්නේ යමකට වාඩි වෙනවට. ඒක ඔයගොල්ලෝ දන්නවා sit for an exam කියන එක ඔයගොල්ලෝ දන්නවා. face කියන්නේ යමකට මුහුණ දෙනවට. මුහුණ දෙනවා. ඉන්ටර්විව් එකකට වගේ. මම මේ sit for කියන එක මෙතන නිකන් ලියුවේ. ඒක දාන්න එපා දෙන්න. හරි? ඊළඟ වාක්‍ය 6 හරි. 6 වෙනි වාක්‍යය තමයි ඇය ගුරුවරියක් ලෙස අපේ පාසලේ වසර 20ක් තිස්සේ සේවය එහෙම නැත්නම් වසර කීපයක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තියෙනවා. ගුරුවරයෙක් ලෙස කියන්නේ as a teacher. ඔයගොල්ලෝ දන්නවා ඒක. ඊට පස්සේ අපේ පාසලට කියන්නේ at our school.
එතන අපි in our school කියන එක පාවිච්චි කරමු නේ. අපේ පාසලෙහි කියන එක. ඔයාලා කතා කරන්නේ පාසල ඇතුලේ ඉඳලා. work කියන්නේ වැඩ කරනවා. ඔබ දන්නවා ක්‍රියාපදේ හදා ගන්න මම ඒවා කියන්නේ නැහැ දැන්. 7 අපිට පුළුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙනවට කියන පාස් කියලා කියනවා. අලාගන්න එක වැදගත් ඈ. පාස් කියනවා සමත් වෙනවට, get through කියලාත් කියනවා සමත් වෙනවට. get through කියලාත් කියනවා සමත් වෙනවට. අටවෙනි එක ඇයට පුළුවන් වේවි හොඳම ප්‍රතිඵල ලබා ගන්න. පුළුවන් වේවි කියන අර්ථය කියන්නේ විශේෂ වාක්‍ය රටාවක් මම වීඩියෝ එකක දාලා තිනවා. ඒක ඔයගොල්ලෝ බලලා ඇති කියලා හිතන එක බලලා නැත්නම් මේක ලියන්න බෑ. get කියනවා ලබා ගන්නවට, right? best the best result කියනවා හොඳම ප්‍රතිඵල. the best results. get කියනවත් ලබා ගන්නවා මේ. obtain කියන්නේත් ලබා ගන්නවා. achieve කියන්නේත් ළඟා කර ගන්නවා යමක්. get කියන්නේ ලබා ගන්නවා, obtain කියන්නේත් ලබා ගන්නවා, achieve කියන්නේ යමක් ළඟා කර ගන්නවා කියන එක. achieve කියන්නේත් ළඟා කර ගන්නවා, ලබා ගන්නවා කියන තේරුම දෙනවා. හරි? නවවෙනි වාක්‍ය ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ලේසි. ඉංග්‍රීසි ඉගෙන ගන්න ලේසි. ඒකට වාක්‍ය රටාවක් මම ගන්නලා තියෙනවා මේ වීඩියෝ එකේ බලන්න. අර ඉටීස් වලින් පටන් ගන්නෙ. හරි? මිනිසුන් තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්නවට කියනවා understand. තේරුම් ගන්නවට. මිනිසුන්ට කියනවා people. සමහර ප්‍රශ්නවලට පිළිතුරු දීම අමාරුයි. සමහර ප්‍රශ්නවලට කියනවා some of the questions. some of the questions. answer කියනවා උත්තර දෙනවට, උත්තර ලියනවට. හරි? මේ වාක්‍ය රටාව බලලා ලියන්න, වරද්දලා හැම එවන්න එපා. මම මේක උගන්වලා තියෙන්නේ. අතරම මේක වීඩියෝ එකකින් මම ඇඩිෂනල් ලෙසන් එකක් හැටියට දාලා දෙනවා. ඉටීස් වලින් සම්බන්ධ කරලා තමයි ලියන්නේ. ඒක ඔයගොල්ලෝ හරියට පාඩම නැවතත් බලලා ලියන්න. හරි? අමාරුයි. it is difficult. ඊට පස්සේ to සමග දෙවෙනි ක්‍රියාව සම්බන්ධ කරන්න කියලා මම ලස්සනට උගන්වලා තියෙනවා ඒක. හරි? දැන් මේක වාක්‍යයක් තව
අවුරුදු 70ක් තිස්සේ ඔවුන් රට පාලනය කරමින් ඉඳලා කියනවා. රූල් කියන්නේ පාලනය කරනවට ing දාන්න e අකුර අයින් කරලා ing දාන්න රූල් ඉන් වෙන්නේ ing දාන්න e අකුර අයින් කරලා. හරි? මෙතන වාක්‍ය 12ක් තියෙනවා. මේ වාක්‍ය 12 ඉංග්‍රීසි භාෂාවට හරවලා WhatsApp එකට එවන්න. මම ඒකත් කරෙක්ට් කරන්න. අද දීපු පාඩමයි කරුණා කරලා මුල වාක්‍ය රටා 12ම අපි ඉගෙන ගත්තා. මුළු වාක්‍ය රටා 12ම ඔයගොල්ලෝ හොඳ ළමයි වගේ නැවතත් බලන්න. සරල වර්තමාන කාලය, සරල අතීත කාලය, සරල අනාගත කාලය. ප්‍රවර්තන වර්තමානයේවත් present continuous, past continuous, future continuous. Present perfect, past perfect, future perfect. Present perfect continuous, past perfect continuous, future perfect continuous ආදී වශයෙන් වාක්‍ය රටා 12ක් කර්තෘකාරක වාක්‍ය රටාවන් 12ක් අපි දැන් ඉගෙනගෙන ඉවරයි. මේ වාක්‍ය රටා 12ම පාඩම් නැවතත් බලන්න. අපි නැවත පන්තිය කරමු. අද දිනේ අඟහරුවාදා හෙට කරත් ඔයගොල්ලන්ට මේවා කරගන්න වෙලාව මදි නිසා බ්‍රහස්පතින්දා හවස 4ට නැවතත් මම ඔයගොල්ලෝ හම්බෙනවා. හරි? බ්‍රහස්පතින්දා 4ට හම්බෙනකොට ඔයගොල්ලෝ පුළුවන් හැකි සෑම උත්සාහයක්ම දරලා මේ වාක්‍ය රටා 12 නැවත අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා පන්තියට එන්න. අපි මේ දවසේ කරන්න පටන් ගන්නේ පැසිව් වොයිස් වාක්‍ය රටාව, කර්මකාරක වාක්‍ය රටාව, කර්තෘකාරක වාක්‍ය රටාව කියලා කියන්නේ කර්තෘ කියන්නේ කිසියම් වාක්‍යයක ක්‍රියාව කරනු ලබන තැනැත්තා හෝ දෙය කිසියම් වාක්‍යයක මුලට ලියනවා නම් කර්තෘ අපි මේ වාක්‍ය රටාව කර්තෘකාරක වාක්‍ය රටාවන් හැටියට හඳුනගන්නවා. හරි? ඒක තමයි අපේ මේ වාක්‍ය රටා 12න් කර්තෘ ඉස්සරහට දැම්මේ. අපි බලමු කර්මකාරක වාක්‍ය රටාවන් කියන්නේ මොකක්ද කියලා බ්‍රහස්පතින්දට. සවස් 4ට. පහුගිය දිනවල ගොඩක් පන්තියට ආවේ නැතිව නැවත වීඩියෝ එක බලන්න කියලා මම ඉල්ලනවා.